චෛසිකව ඒකත් එක්ක ගැට ගැහෙනවා. ප්‍රපංච ප්‍රාමඤ්ඤණ ඔක්කොම ඒකත් එක්ක. උපාදාන වෙලා ඒකත් එක්ක යන්නේ. නමුත් මේ කතාව ප්‍රායෝගික පැත්තේදී ඔච්චර වචන නැහැ. ඔච්චර වචන කතා කරන්න ඕනේ නැහැ. ප්‍රායෝගික පැත්තේදී ඔබට දැන් ආනාපාන සතියේ අපි පොඩ්ඩක් තියලා අපි ආවොතින් එහෙම මේ දැන් සාමාන්‍ය කෙනෙකුට දැන් අපිට ධර්මයේ දැනගත්තේ නැත්නම් අපිට බෑනේ නිවන් දකින්න. මොකද ධර්මයේ දර්ශනය කියන්නේ අපි දැනගන්න ඕන බුදුන් වහන්සේ එලි කරන දර්ශනය තමයි මේ රූපේ ඇත්ත නෙමෙයි කියන එක. ඒ කියන්නේ බාහිර අපිට මේ පේන ඇහෙන දැනෙන එකක්වත් සත්‍යක් නෙමෙයි. ඒකෙන් මිදෙන්න ඕනේ. ඒකයි දැන් සතර සතිපට්ඨානේ පටන් ගන්නෙම විනීය ලෝකේ අවිද්‍යාව දෝමනස්සාන කියලා. ඒතර විනීය ලෝකේ කියන්නේ බාහිර ලෝකේ මිදෙන්න ඕනේ විනීය ලෝකේ. ඒ මිදෙන විදිහට ධර්මයේ දකින්න ඕනේ. කායේ කායනුපස්සී විහරණයක් යන්න ඕනේ. මිදෙන්න ඕනේ. රූපෙන් මිදෙන්න ඕනේ. මේ ශබ්ද වර්ණ ගන්ධ කියන්නේ ඒක තමයි කායේ කායනුපස්සී කියන්නේ මේ රූපේ. කාය කියන්නේ රූපේ. රූපෙන් මිදෙන්න ඕනේ. මේ හොඳටම මේ ධර්මයේ හොඳට පිරිසිදුවට අපි මේ පැහැදිලි කරන්නේ. මේක කිසිම තනක් නැහැ වැරදි කියන්නේ. ඕන තැනක ඕන මොහතක අපි ඒක පැහැදිලි කරන්න ලෑස්ති. මේ ධර්මයේ ප්‍රායෝගික පැත්තෙන් පෙන්වන්නේ. ඒක අවබෝධයක් තුළින් කියන්න පුළුවන්. ඒ ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව පොත් බලලා කාටවත් මේක පැහැදිලි කරන්න බෑ. ඒක අපි දන්නවා කොහේ හරි ඉර වෙනවා කියලා. ප්‍රත්‍යක්ෂ වෙන්නම ඕනි මේ ධර්මයේ. ඒත් කම්ම ධර්මයේ කිය අතර දේශනා කරන්න යන්න ගියොත් කොහෙන් හරි එයාම දන්නේ නැතුව එයා වැරද්දක් කියනවා. එයා හිරවිච්ච තැන එයා අනිත්‍යවත් හිර වෙනවා. එයාට යන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ වෙනකම්ම ඉවසීමෙන් ඉන්න ඕනේ. ධර්මතාව කියනකොට ඒක එයා අවංක වෙන්න ඕනේ. එයා කියන්න ඕනේ මං මෙතනට වෙනකම් මට ප්‍රත්‍යක්ෂයි. මෙතන මගේ අවබෝධය මේමයි. අපිටත් එහෙම තමයි අපි මේ කතා කරන්නේ. අපිට දන්නවා මේ බාහිරත් කරගත්ත එක මෙදෙන්න ඕනේ කියලා. අපි දන්නවා මේ බාහිරට මේ සිතට යන්න බෑ කියලා. අපි දන්නවා මේ බාහිර නෙමෙයි මේ සිතමයි කියලා. අපි දන්නවා සිතේ තමයි එතකොට මේ සේරම ගින්දර තියෙන්නේ කියලා රාග දේශම. එතකොට අපි දන්නවා මේ බාහිර අන්තිම මිදෙන්න ඕනේ. අපි දන්නවා නාමයේ අන්තිම මිදෙන්න ඕනේ. මේ සිත ඇත්තක් නෙමෙයි. මොකද මේ සම්මුතිය අපිට මේ සිත කිව්වට පොත් මේ සඳහන් කරේ එහෙම දේවල් නැහැ. ඒක සම්මුතිය හදාගත්ත එකක්. එහෙම දේවල් බාහිර කොහෙවත් නැහැ. සිතෙත් එහෙම දේවල් සිතේ පොත් කියලා දෙයක් නැහැනේ. සිතේ මේස නැහැනේ. ඒක සිතුවිලි වල ඝන දේවල් නැහැ. භෞතික දේවල් නැහැ. එතකොට මේ අපි මායාවක ඉන්නේ. සිතුවිලි චිත්ත ලෝකෙක ඉන්නේ. ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න තමයි මේ සිහිනුවන පවත්වලා අරමුණ එනේන අරමුණ දකින්න ඕනේ කියන්නේ. ඒතන ප්‍රායෝගික පැත්තේදී ඔබට මේක දැන් දීර්ඝ කාලයක් මේ ලෝකේ ඇත්ත වෙලා තියෙන එක නැති වෙන්නේ එකපාරට. ඒක ඔබට ප්‍රත්‍යක්ෂතාවයට එන්නේ බාහිර ලෝකෙන් ඔබ මිදි යන්නේ ඔබටම නොදැනි ඔබ මේ ප්‍රතිපදාව තුළ හිටියොත්. ඒ කියන්නේ සිතට එන හැම අරමුණක්ම දකින්න ඕනේ. අරමුණ මුල් අවස්ථාවේදී මේක තියෙනවා. ඒ කියන්නේ මුල් අවස්ථාවේදී එතනට යන්නේ නැතුව ඊගාව අධිරට යන්න බෑ. දැන් කෙනෙක් කියනවා අපිටත් ඇහෙනවා මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙලා නැති අය තමයි එහෙම කියන්නේ. ඒ කියන්නේ ඈමෙන් අනිත් කෙනා අහන් ඉන්න කෙනාට ධර්මයේ ප්‍රායෝගිකව නිවන් දකින්න ඕනනේ. ඒකට ඒ ආධ්‍යාත්මිකව එතන දිනුනොයි කියන්නේ මේ සිත මිදෙන එකනේ. ආධ්‍යාත්මික දිනුනොයි කියන්නේ සිත බාහිර ලෝකෙන් සිතේ නාම ලෝකෙනොත් මිදෙන එක. ඒකට එයා කම්පනයක් වෙන්නේ ඒ සත්‍ය අවබෝධ වුණු කෙනා ඊට පස්සේ මේ සත්‍ය අවබෝධ වෙනවා. මේ දෙකෙන්ම මිදලා එයා ප්‍රත්‍යක්ෂතාවයට ටික ටිකපත් වෙනවා. හැබැයි මේ ප්‍රත්‍යක්ෂතාවයටපත් වුණාට පස්සේ ඒත් එයා සාමාන්‍ය විදියට කටයුතු කරන අවබෝධයෙන් තුලින්. එයා ඊට පස්සේ අවබෝධයි. එයා දන්නවා එහෙම ලෝකයක් නැහැ කියලා. බාහිරම ලෝකෙකුත් නැහැ කියලා. එහෙම මේ සිතෙත් එහෙම දෙයක් නැහැ කියලා. ඒකත් දැනගෙන එයා අනිත්‍යයත් එක්ක සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ඒ අරය අඬනව වැළපෙනවනේ. මෙයාට කම්පනයක් නැහැ. මෙයා අවබෝධයි. ඒක තමයි ටිකෙන් ටික වෙන්නේ. ටිකෙන් ටික වෙන්නේ ඔබ අවබෝධයටපත් වෙනවා.
ඔබ අවබෝධයටපත් වෙලා අනිත්‍ය අවබෝධයටපත් වෙලා නැති තැන්වල ඔබ අවබෝධය තුළින් ඔබ දුකෙන් මිදිලා. ඒගොල්ලෝ දුකේ ඉන්නවා. ඔබටම දැනෙන්නේ ඒ දියුණුව. අනිත්‍ය කම්පණය වෙනවා, දුක් වෙනවා, වැළපෙනවා, අඬනවා. ඔබ නෑ එහෙම කිසිම සද්දයක්. ඔබ හරි නිහඬයි. ඔබ හරි සාන්තයි. ඔබ මහා සුවයක ඉන්නවා. ඒක තමයි දියුණුව. දැන් කොරෝනා වෛරස් එකට ගොඩාක් අය මැරෙනවා ඒ සේරම වෙනවා. දැන් කොරෝනා වෛරස් එක ඇත්තටම කොරෝනා වෛරස් එක මේ කතාව ඔබ විශ්වාස කළත් නැතත් දැන් අපට කොරෝනා වෛරස් එක අපට හැදුනා. අපි කිව්වේ දැන් ඊගා මොහොතේ මේ මොහොත පමණයි. ඒක අපි අඬුවෙත් නෑ මුකුත් නෑ. අපිට අඬන්න කෙනෙක් කියන්නත් එහෙම අවශ්‍යතාවයක් නෑ කාටවත්. මේකට කළ යුතු දේ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ඒ දේ කිරීම පමණයි. රස්නියෙන් ඉන්හෙල් කරන්න. ඉතින් ඒව පුළුවන් තරම් ඒ කියන දේ කරන්න පුළුවන් හොඳ ශක්තියකින් ප්‍රකෘතිතාවයකින් මේ ලෙඩේ ගොඩාක් Tamanට ගිල ගන්න හම්බ වෙන්නේ Taman බය වෙලා බීතියටපත් වෙලා ඒ කළ යුතු දේවල් නොකිරීම නිසායි. ඒ තුළ Taman අවධානයට වැටෙනවා. කොහොමත් මේ සිත පවතින සිතක් නෑ. මේ ෂනේ ඇති වෙනවා නැති වෙනවා. ඒ ඇති වෙන නැති වෙන ප්‍රවාහය තුළ කෙනෙක් පුජ්‍යලෙක් නෑ. මෙතන සබහාදාමක් තියෙන්නේ. මෙතන සිතක් කියලා දෙයක්වත් නෑ. මේ සබහාදාම අවබෝධ කරන්නයි ඕනේ. ඉතින් මේක අවබෝධයක් ඇත්තටම නැතුව අපිට කියන්න බෑ. ඉතින් අපිට දැන් මේ රෝගය හැදුන මොහොතේදී අපිට ගොඩක් උස්සන්න උණු මොහොතක් ආවා. මේ අපි මේ දැන් මේ මොහොත පමණයි කියන එක සිහි කරා. මේ සිහිනුවර නැති කරගත්තා. ඉතින් මෙතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ. මෙතන ස්වභාවයේ පමණයි ස්වභාවයට හිත තියාගත්තා. ස්වභාවයේ හිත තියාගත්තාම ඒ හැම මොහොතෙම Taman ඉන්නේ ඉතින් ගැටලුවක් නැහැ. මුත කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ ස්වභාවය. ඒ ශුන්‍ය ස්වභාවයට හිත තියාගත්තාම ගැටලු නැහැ. ඒ මහා දියුණුව. ඒ ශුන්‍ය ස්වභාවයටපත් වෙන්න ඕනි. දැන් ඔබ මොනවා හිතුවත් අපට ගැටලු නැහැ. අපිට කරන්න දෙයක් නැහැ. අපි සත්‍ය කතා කරන්නේ. අපිට මේ බොරු කියන අවශ්‍යතාවයක් නැහැ. මේ ධර්මයේ ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ වුණු කෙනෙක් එහෙම බොරු කියන ඔහුට කිසිම අවශ්‍යතාවයක් අවශ්‍ය නැහැ. ඔහුට එහෙම කිසිම දෙයක් පළක් නැහැ. හැඟීමක් පළක් එහෙම රූපයක් කෙනෙක් පුජ්‍යලෙක් අදහසක් නැහැ. දැන් අපි දැන් මේ ඉදිරිපත් කිරීම කරන ඔබ අපි රූපයක් කොහොමවත් පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව එහෙම කෙනෙක් නැහැ. ඒකයි ඇත්ත. එහෙම කෙනෙක් නැහැ. එහෙම රූපයක කෙනෙක් නැහැ. මේ රූපය කියන්නේ කෙනෙක් නෙමෙයි. එහෙම දෙයක් නැහැ. දැන් මේක කරන කෙනෙකුත් ඇත්තටම නැහැ. දැන් ඒකයි අපි කිව්වේ දැන් මේක ඊගා මොහොතේ තව කෙනෙක් මේක sannivedanayak තියෙනවා. මේ sannivedanaye ෆ්‍රීකවන්සි නා කියන්නේ තව කෙනෙකුට ටෙලිපති වෙනවා. ඒ කියන්නේ මෙතන ශක්ති ස්වභාවයක් මේක කතාව ගොඩක් වෙනස්. මේක මේ ජීවි සවිඥානික කතාවක් නෙමෙයි. මේක ආත්මීය කතාවක් නෙමෙයි. මේක අවබෝධ කරගන්න මේ ප්‍රායෝගික වෙන්න ඕනි ධර්මයේ තුල. එතකොට ඔබටම ඒ தත්වෙට ඒ ස්වභාවයටපත් වෙනවා. ඒ ස්වභාවය තුළ පුජ්‍යලියෝ නැහැ. කෙනෙක් පුජ්‍යලියෝ එහෙම ස්වභාවයක් නැහැ. ආත්මීය ස්වභාවයක් නැහැ. ඔය කතා කරන වචන මුකුත් වැඩක් නැහැ. ඔය වචන වල තමයි ඔය සේරම තියෙන්නේ. ඔය වචන ඔක්කොම බොරුවක් වෙනවා. අපි ඒකයි මේ ධර්මයේ ගොඩාක් පැහැදිලි කරේ. ඉතින් සමහර අයට ඒක ඒ පැහැදිලි කරනකොටත් සමහර අය මවාගත් එකක් තියෙනවා නිවන් ගියයි කියලා. ඒගොල්ලෝ දැන් සමාජය තුළ මවාගෙන තියෙන ඒවා තියෙනවා දෘෂ්ටියක්. සමාජය තුළ ඒක දෘෂ්ටිගත මිත්‍යා දෘෂ්ටික භූමියනේ. පෘථග්ජන සමාජයනේ. පෘථග්ජන මිනිස්සුන්ට අවබෝධයක් නැහැ. ධර්මය අවබෝධ වුණු කෙනෙක්ගේ ස්වභාවයක් ගැන. ඔවුන්ට අවබෝධයක් නැහැ. දැන් ධර්මය අවබෝධ වුණු කෙනෙක්ගේ ස්වභාවය තව කෙනෙක්ට එහෙම බලන්නවත් බෑ. ඒකට සාන්දිටික එයාටම පමණයි. අර පොඩි හාමුදුරුවෝ රහතන් වහන්සේ වතුර වල උඩින් පැනලා යනකොට අර උපාසක මහත්තයා දානෙවත් දෙන්න හොඳ නැහැ කියලා හිතුවා. මේක පොඩි හාමුදුරුවන්ගේ ඥානෙට හසු වෙනවනේ. පොඩි හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් නේ. ඊට පස්සේ වතුර වලේ බෑලා යනවා.
ඒක තමයි දියුණුව. ඒක තව කෙනෙකුට පේන්නේ තව කෙනෙකුගේ හැසිරීමෙන් කියන්නම බෑ. ඒක ආධ්‍යාත්මික දියුණුවක්. ඒක හැසිරීමෙන් කොහෙත්ම කියන්න බෑ. නමුත් ඇත්තටම මේ ස්වභාවයටපත් වුණු කෙනෙක්ට අවශ්‍යතාවයක් නැහැ. ගොඩාක් ඒ වයින් මිදිලා ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ ස්වභාවය තුළ මේපත් වුණු දැන් සමාජය තුළ අය අඩු නිසා තමයි මේ එහෙම ගොඩක් අය වැඩි වෙන්න ඕනි. එහෙම වැඩි වුණාම ඒ අයගේ අදහස් වලිනුත් එන්න ඕනි. තව ඒ කියන්නේ කතා නොකර මේ එහෙම හිටියා කියලා සමාජයට යහපතක් වෙන්නේ නැහනේ. අපි කොයි මොහොතේ මේ සර කුඩුව පොළොවට පස් වෙලා යයි. එතකොට මේ අදහස් ප්‍රකාශ කිරීමක් ඇත්තටම අනිත්‍යයට වැදගත්නේ. දැන් බුදුන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන දැන් මේක මිනිසුන්ට තේරෙයිද කියලා හිතනවානේ. මිනිසුන්ට ඇත්තට මේක තේරෙන්නේ නැහැ. ඒක අපිටත් හොඳටම වැටහෙනවා. බුදුන් වහන්සේ සෑහෙන වෙසක් අරගෙන මේ පැහැදිලි කරන්නේ. ඉතින් ඒකම තමයි අපිත් ඇත්තට මේ ස්වභාවයටපත් වුණාම සෑහෙන මේ ස්වභාවයට තව කෙනෙක් ගන්න හරි අමාරුයි. මේක තේරුම් කරන්න හරිම අමාරුයි. ඒ ස්වභාවය හරි ලුණු රස ගැන තේරුම් කරනවා වගේ තමයි. කියා ගන්න හරි අමාරුයි. නමුත් ඒ වචන සේරම ඒ වචන වලින් කියන්න බෑ. උපමා තමයි කියන්න වෙන්නේ. ඉතින් අසරණයි. එතකොට මොකද දැන් ඇත්තටම මේ බුදුන් වහන්සේ සෑහෙන උත්සාහ කරනවානේ. බුදුන් වහන්සේ සෑහෙන දෙව්දත් වුණත් අත්හරින්නේ නැහනේ. දෙව්දත් කොච්චර ගල් පෙරළුවා හරි මොනවා හරි ඒ වුණත් ඒ මේ ධර්මයේ තුල කෙනෙක් පුජ්‍යලෙක් නැහැ. දෙව්දත් කියලා එහෙම කතාවක් නැහැ. ඒක තියෙන්නේ මේ පෘථග්ජන භූමිය තුල තියෙන්නේ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය තුල දෙව්දත් කියලා කෙනෙක් ඉන්නවා. නමුත් බුද්ධ ස්වභාවය තුළ බුදු ඇස වෙනස්. බුදු ඇස තමයි අපි මේ කතා කරන්නේ බුදු ඇසේ ස්වභාවය. බුදු ඇසේ ස්වභාවය තමයි එහෙම පුජ්‍යලය කියලා නැහැ. එහෙම හොඳ නරක එහෙම දේවල් නැහැ. ඒක එහෙම කිව්වොත් ඔබට සම්මුතිය තුළ භූමියට ගැටෙනවා. නමුත් මේ ලෝකෝත්තර භූමිය අඟුලිමාල මිනිමරලා හොඳ කෙනෙක් නෙමෙයි. නමුත් බුදු ඇසට එහෙම පේන්නේ නැහැ. බුදු ඇසට පේන්නේ මේ ආත්ම දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන් කෙනා තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩුණු ධර්ම මාර්ගයට සුදුසුතාවේ. එයා තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩුණු කෙනා කියන්නේ. එයා පව් කරනවද පින් කරනවද කියන එක නෙමෙයි. ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩුණු එකයි වැදගත් වෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියන්නේ මේ එයාගේ අල්ලා ගන්න ස්වභාවයෙන් මිදෙන ස්වභාවයටපත් වෙන එක. මෙතනදී මේ ලොකු වෙනසක් තියෙනවා. මේ පෘථග්ජන භූමියට මේ ධර්මයේ තාම හරියට දේශනා කරන අවබෝධයක් නැහැ. වික්ෂුන් වහන්සේලා පවා ඉතින් අසරණයි. මොකද ඇත්තටම මේ අපේ ශාසනය තුළ අපි කතා නොකරමු. ඒ කියන්නේ අපි කතා කරමු ධර්මයේ. ධර්මයේ කියන්නේ අපි කතා කරමු මේ සිතුවිලි වලින් මිදෙන හැටි. අපි කතා කරමු ඒ ස්වභාවයේ ප්‍රායෝගිකව ඒ අත්දැකීම්. අපි කතා කරමු මේ දැන් ඔබ හුදකලාව ඉන්නවා නම් ඔබේ සිතට අරමුණු වෙනවා පේනවා නම් ඒ අරමුණු එන යන ආකාරය දකිනවා නම් ඔබ මහා දියුණුවක්. එයයි විය යුත්තේ. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් ඇත්තටම මුල් අවස්ථාවේදී ඒ සිතුවිලිට එන අරමුණු ඇත්තට මේකෙ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මුලින් ඔබ කොහොමත් මේ රූපේ නාමයේ වෙන් කරලා දකින්න පච්චේ පරිග්ගා ඥානෙට එන්න එනකොට ඔබ මේ හතර ඉරියව්වෙම හැම අවස්ථාවෙදිම තමන්ට සතිය සිහිය නුවණ පවත්වා ගන්නකොට තමන්ගේ gedara වෙන්නේ සතිය මුල් අවස්ථාවේ අපි මේ කියන්නේ ධර්ම මාර්ගයට එන මුල් අවස්ථාවේ මේ මාර්ගය තුළ දියුණුවක් ලැබු කෙනාගේ කතාව වෙනස්. ඒ කියන්නේ මුල් අවස්ථාවේදී වීරිය කියන්නේ කටයුතු කරන යට පුරුදු නෑනේ. මොකද සිත හැමදෙස්සෙම විසිරෙනවානේ. සිත විසිරෙන්නේ නැති එක නවත්ත ගන්න සිතට අරමුණු එන යන ආකාරයට සිහිය නුවණ පවත්වන්න එපා. ඒක මුල් අවස්ථාවේදී වැදගත්. අපි කතා කරන්නේ අතරම අපි ධර්ම මාර්ගය තුළ මුල් අවස්ථාවේදී අපි මේ විදිහට පුරුදුුනේ නැත්නම් අපිට තේරෙනවා අපිට බැරි වෙනවා කියලා ඊගව අවස්ථාවට එන්න. මොකද අපිට දැන් ධර්මය තුළ අද කතා කරනවා මේක ඍජුවම කියනවා නම් මේ සිතට එන අරමුණු දිහා බලාගෙන ඉන්න ඒ අරමුණු වලට රිංගන්න එපා කියන එක. නමුත් අරමුණු වලට රිංගන්න එපා කියන එක අවසානයේදී තියෙන්නේ. මුල් අවස්ථාවේදීත් හැබැයි මෙහෙම පුහුණුවක් වෙන්න පුළුවන්.
මොකද ප්‍රතිපදාව තුළ අපේ එක හරිය අනිත්‍ය ඔක්කොම වැරදි කියන අපිට බෑ. මොකද මේක හැම පැත්තෙම හරියන්න පුළුවන්. මොකද කෙනාගේ හැටියට හරියන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් හිතනවා දැන් මේකත් හරියන්න පුළුවන්. දැන් හැම විදිහෙම ඔබ උත්සාහ කරන්න ඔබට හරියන විදිහ එතකොට වැටෙයි. ඒ කියන්නේ කිසිම දෙයක් අත්හරින්න එපා. කවුරු හරි ප්‍රතිපදාවක් පැහැදිලි කරනවා නම් පුහුණු වෙන ආකාරය ගැන කතා කරනවා නම් එතන ධර්මයේ තියෙනවනේ. එතන මොන දේ වුණත් ඒ පුරුදු වෙන්නේ හිතින් මිදීමක් නම් ඒකේ යම් කිසි දෙයක් ඒ ප්‍රතිපදාව තුළ පුහුණු වුණොත් අනිවාර්යයෙන්ම වෙන්නේ නැහැ. හිතින් මිදීමක් වෙනවනේ. අන්න එහෙම හිතන්න. ඒ කියන්නේ ප්‍රතිපදාව කවුරු කරත් ඒක ආමිසයට ගිජු වෙලා අර එතනට ගැට ගහලා ආමිසයට ගැට ගහනකොට වෙන්නේ අර අනිත් ආගම් වල වගේ දිව්‍ය ලෝක යන කතාවකුයි අර ඒ නිරේක කතාවකුයි නිකන් සසර යන ගමනක් තියෙන්නේ. ඔය දාන දෙන්න පින් කරන්න මේ ඒ ආමිසේ පූජාව තුළට ගැට ගහලා ඒක විතරක් ගිහිල්ලා බෑ. ඒක තියෙනවා අනිත් ආගම් වලත්. ඒකෙන් එන්න ඕනි තවත් අඩියක් ඉස්සරහට. එතන හිටියට කමක් නැහැ. අපි ඒකත් නරකයි කියන්නේ. නමුත් ඒකෙන් එන්න ඕනේ අඩියක් ඉස්සරහට යා ප්‍රතිපදාවකට එන්න ඕනේ. ප්‍රතිපදාව කියන්නේ එයා සිත මේ බාහිර ලෝකේ ඇත්තක් නෙමෙයි බව දකින්න එක. එයා ධර්මයේ දැනගන්න ධර්මය අහන්න ඕනේ. පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ ඒකත් ප්‍රතිපදාවක් තමයි. පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ මේ ධර්මයේ බාහිර ඇත්තක් නෙමෙයි බව ඒ පූර්ව භාග ප්‍රතිපදාවේ තමයි අජ්ජත් බහිද්දා අන්ත දෙක ධර්මයේ ශ්‍රවණය කළා එපා දැනගන්න. එක්ක කාගෙන් හරි කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහලා එපා දැනගන්න. එතකොට එයා දැනගන්නම එපයි මේ සිත බොරුවක් කියලා, මායාවක් කියලා. මේක මායාව මවනවා කියලා. ඒක පූර්ව භාග ප්‍රතිපදාවේ දැන් ඒක එන්නෙම පරතෝഘോഷේ. ඒක සුතවත් භාවය පරතෝഘോഷෙන්මයි එන්නේ. ඒක සද්ධාම්ම ශ්‍රවණං ඒ ටික තියෙනවා අර සෝතපන්න අංග ටික තියෙනවා. සම්මාන ධම්ම ප්‍රතිපදා ඒක තියෙනවා මේ නැත්තම් මෙතනදී ඊටාම වැදගත් වෙනවා පූර්ව භාග ප්‍රතිපදාවේදී ඒ දර්ශන අවබෝධය. වෙන කිසිම වචනයක් එතනට දාන්න බෑ. දර්ශන අවබෝධයම තමයි. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා එලි කරපු දර්ශනය තමයි. බුද්ධ දර්ශනය. ඒක නොදන්න කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එයාට බෞද්ධයෙක් වෙන්න බෑ. බුද්ධ දර්ශනය නොදන්න කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්තටම එතනින් තමයි ආරම්භය තියෙන්නේ. මොකද එයා තමයි බාහිර ඇත්තක් නෙමෙයි කියලා දකින දර්ශනය තුලයි ඒක තියෙන්නේ. ඒකේ තමයි කියන්නේ අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා මජ්ජේ ඥානං කියන තැනට යනවා කියන එක. එතනයි දර්ශනේ තියෙන්නේ. එතකොට අජ්ජත් බහිද්දා කියන්නේ බාහිර ඇත්තක් නෙමෙයි කියලා දකින එක සිතත් ඇත්තක් නෙමෙයි කියලා දකින එක. ওই දෙකෙන්ම මිදුණු තැනයි මජ්ජේ ඥානං කියන තැනට එන්නේ. එතනින් තමයි එන්නේ යෝබන්තේ විජිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. අර මැදන එයා ඇලෙන්නේ නැහැ. බාහිරට ඇලෙන්නෙත් නැහැ. ඉස්සට ඇලෙන්නෙත් නැහැ. තම්රුයි මහා පුරුෂ අන්‍යයා මහා පුරුෂ සිම්බනි ගැට ගැහෙන්නේ නැහැ කොහෙටවත්. එයා කොහෙවත් ගැට ගැහෙන්නේ නැහැ මිදිලා යන්නේ. කියන්නේ බාහිර ඇත්තකුත් නෙමෙයි සිත ඇත්තකුත් නෙමෙයි මිදිලා. සේද සිම්බනි මජ්ජක අතනින් තමයි මේ යන්නේ. මැදුම් පිළිවෙත කියන්නේ. මැදුම් පිළිවෙත කියන්නේ අන්තයට යන්නේ නැහැ කියන එක. අන්ත වලට ගියොත් මැදුම් පිළිවෙතක් නැහැ. ඒ කියන මැදුම් පිළිවෙත මැද නෙමෙයි. මැදුම් පිළිවෙත කියන්නේ අන්තක නැහැ කියන එකයි. එතන ඊටාම ගැඹුරුයි. ඉතින් මෙන්න මේ අවබෝධය තමයි පූර්වභාග ප්‍රතිපදාව. ඒකත් නැතුව බෑ. සිත දකින්න එක මිදෙන එක කොහොමද කරන්නේ? ඒක කරන්න නම් එයා අනිවාර්යයෙන්ම සිතට එන අරමුණ බාහිර නෙමෙයි කියන එක දකින්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සිතට එන අරමුණු එන යන බව දකින්න එක. එතන සිහිනෝන වැඩෙනවා. ඒක සමතේ ඒක වැදගත්. ඒ කියන්නේ සමතේ කියන්නේ එක අරමුණක සිත තියාගෙන සිත විසිරෙන එක නවත්තනවා. ඒකත් වැදගත්. මොකද එතකොට සිත පේන්න ගන්නවා. එක අරමුණක හිත තියාගෙන සිත විසිරෙන එක නවත්ත ගත්තොත් ඒක පුරුදු වුණොත් එයාට ඒක දියුණුවක් වෙනවා. ඒක තමයි ඇත්තටම මේ සති සමාධිය ලෞකික භූමියේ තියෙන ලෝකෝත්තර භූමියේ මේ සමාධිය නෙමෙයි. ඒක සමත සමාධියක්. හැබැයි මේ සමත සමාධියේ වැදගත්කම තියෙන්නේ
සිත පේන්න ගන්නවා. සිතුවිලි එන යන එක පේන්න ගන්නවා. ඒක ඕනමයි මේ ගමනට. සිතුවිලි පේන්නේ නැතුව මේ ගමනක් නැහැ. ඒක අරමුණ දකින්න ඕනි. එතන සතිය ඊටාම වැදගත්. සතියක් නැති නිවන් මඟක් නැහැ. ඒකයි සතිය අපේ ගෙදර කිව්වේ. සතියට වෙලා තමයි ඉන්නේ මුලින්. එතනින් ඉඳලා සිතුවිලි එන යන එක මොකද ගෙදර ඉඳලා ආයි ගිහිලා ගෙදර එනවා වගේ වැඩක්. ඒ කියන්නේ සිතුවිල්ලකට ආවම සිතුවිල්ල පස්සේ හිත යනවා. ඒ කියන්නේ සිත එළියට යනවා. නැවත ආයි ගෙදරට එනවා වගේ අපිට සිහිනුව නැතුණාම අපි ආයි අපේ කමටහන ආස්වාස ප්‍රස්වාසයට හරි හිත ගන්න ඕනේ. එක්ක ඉන්නේ ඉරියවට ගන්න ඕනේ. එක්ක ආස්වාස ප්‍රස්වාස ගන්න ඕනේ. තමන්ගේ සති කමටහන තමන් හදා ගන්න ඕනේ. එතනට ගන්න ඕනේ සිත. සිත එතකොට හැමතිස්සෙම තියෙන්නේ එක තැනකට අරගෙන. ඒක පුරුදු වුණාම සිත හැමතිස්සෙම ඒ තැන ඉන්නවා. සිත පිට යන්න දඟලන්නේ නැහැ. හැබැයි මුලින් පිට යන්න තමයි හැමතිස්සෙම දඟලන්නේ. එතනට ගන්න එක තමයි අපහසු. එයා තමයි සතිය ඉන්න කෙනා. අන්නේ සතිය ඉන්න කෙනාට අරමුණක් එනකොට එයාට තියෙන ගලවන්න විතරයි. එයා මොකද දකින්න එක්කෙනා. එයා සතියේ ඉන්න එක්කෙනා. ඒකයි මෙතන සද්ධාව කියන්නේ මේ සිත දකින්න එක්කෙනා. යන වීරය ගන්නවනේ හිත බලන්න. එතකොට එයාට තමයි මේ සතිය තියෙන්නේ. සද්ධා වීර සතිය. එයා තමයි සමාධියට එන්නේ. හැබැයි මේක මෙතන සද්ධා වීර සමාධි ප්‍රඥා කියන එක දැන් මෙතන ලෞකික ධානවලක් තියෙනවා. එතකොට ලෝකෝත්තර ධානවලක් තියෙනවා. ලෝකෝත්තර ධානවලදී ඒක තේරුම වෙනස්. ලෝකෝත්තර ධානවලදී අතන සිත දැන් විසිරෙන්නේ නැති වෙන්න තියාගත්ත එක ඒක අරමුණට තියාගත්ත එක ලෞකික ධානයක්. ඒක ලෝකෝත්තර ධානයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක එක තැනක සිත තියාගෙන ඉන්න එක රාගදේශම ප්‍රහීන වීමක් වෙන්නේ නැහැ. සමුච්ඡේද ප්‍රහාණයක් වෙන්නේ නැහැ. තදාංග විදිහට යටපත් කරගෙන හිටියට එතන කෙලෙස් ප්‍රහීන වෙන්නේ නැහැ. කෙලෙස් ප්‍රහීන වෙන්නේ විදර්ශනා ඥානෙ. එතකොට ඒක තියෙන්නේ ලෝකෝත්තර භූමියේ. එතනදී සිත දකින්න විදිය වෙනස්. මේක තමයි අපි කිව්වේ. දැන් මෙතන ගලව ගන්න ඕනි බොහොම පරිස්සමින් ගන්න ඕනි. මොකද සිතට එන අරමුණු දකින්න ඕනි. දැන් මෙතන එතකොට හොඳටම පැහැදිලි ඔබටත් සමතේ අවශ්‍යයි. මොකද සතිය අවශ්‍යයි. මොකද අරමුණු පේන්නේ නැහැ. අරමුණු පේන්නේ නැති එක්කනට විදර්ශනාවක් නැහැ. දැන් සමතේ අවශ්‍යයි. සමතේ අරමුණු පේන එක වැදගත්. එතකොට ඒක එක ප්‍රතිපදාවේ එක කොටසක් වෙනවා. පළවෙනි අධියර තමයි පූර්ව භාග ප්‍රතිපදාව ධර්මයේ දැනගන්න එක. බාහිර ඇත්තක් නෙමෙයි, සිතත් ඇත්තක් නෙමෙයි කියන එක දැනගන්න එක. එතකොට අජද්ද බහිද්දා කියන අන්ත දෙක දැනගෙන මිදෙන එක තමයි ඔතන දර්ශනය තුළ තියෙන පූර්ව භාග ප්‍රතිපදාව. හැබැයි අපර භාග ප්‍රතිපදාවට එනකොට අපර භාග ප්‍රතිපදාව ඇතුලේ තියෙනවා මේක අධියර කීපයකට විසඳ ගන්න. පුහුණුවෙන්. එකක් තමයි ඔන්න ඔතන සමතේ තුල සිත සතිය පිහිටව ගන්න එක. ඊගාවට ඔබ දකින්න ඕනේ දැන් සිත විසිරෙන්නේ දැන් සිත සීනෝන දැන් සති සම්පජාන්නේ වැඩ කරනවා. සති සම්පජාන්නේ කියන්නේ එනේන ආරමුණ මේ සතියේ ඉන්නේ සී සම්පජානේ දැන් මෙහා එනේන ආරමුණ පේනවා. සීනෝන වැඩ සීහෙන් නුවණෙන් දකිනවා ආරමුණ. ඒක තමයි සති සම්පජාන්නේ කියන්නේ. ඊට සිහියෙන් නුවණින් දකින්නවා කියන්නේ දැන් ඔබට එහෙම පේනවාද හැමතිස්සෙම එන අරමුණ නම් මගේ හිතට මෙහෙම අරමුණක් ආවා කියලා. ඒක ධර්මයේ වඩපු නැති කෙනෙකුට පේන්නේ නැහැ. ඔබ ධර්මයේ වැඩුවොත් පේනවා. ඒ කියන්නේ ඔබ ධර්ම මාර්ගයේ ප්‍රතිපදාව තුළ මේ විදිහට පුහුණු වුණොත් පේනවා නැත්තම් පේන්නේ නැහැ. සිතක් ඇති වුණා නැති වුණා කියන එක තරම ඔබ පුරුදු වෙන තරමට තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා කියන්නේ අන්නේ දියුණුව. සිත පේන දියුණුව ඉන්ද්‍රිය ධර්ම වැඩෙන එක. ඒ කෙනා තමයි මේ තර මාර්ගය යනවා. මාර්ගයක් ඕනි ප්‍රතිපදාවක් නැතුව මේ බෞද්ධයෙක් කියන්නේ කොහොමත් බාහිර ඇත්තක් නෙමෙයි කියලා දකින්න කෙනානේ. එයානේ භවය කියන්නේ බාහිර තියනවා කියන එකනේ. භව නිරෝධයක් කියන එකනේ බෞද්ධ කියන්නේ. ඒතකොට බෞද්ධයාට කොහොමත් ප්‍රතිපදාවක් තියෙනවා. ඇත්තට ඔය නාමික ඔය සමාජය තුළ ඔය නිකන් ඔය උපැන්නසාතිකේ නම තියෙන එක නෙමෙයි. සැබෑ බෞද්ධයා කියන්නේ ධර්මයේ දන්න කෙනා. එයාට ප්‍රතිපදාවක් කොහොමත් තියෙනවා. මොකද එයා ධර්මයේ දන්නවා කියන්නේ එයා දන්නවා මේක බොරුවක් කියලා. එයා දන්නවා මේකෙන් මිදෙන්න ඕනි කියලා. එයාට ප්‍රතිපදාවක් තියෙනවා. මේ මිත්‍යා දෘෂ්ටික භූමියේ ප්‍රතිපදාවක් නැහැ. බෞද්ධ නමින් හිටියට නමට බෞද්ධ වුණාට මිත්‍යා දෘෂ්ටික. මිත්‍යා දෘෂ්ටික කියන්නේ සම්මාදිට්ඨිය නෙමෙයි. මිත්‍යා දෘෂ්ටි කියන්නේ බාහිර ඇත්ත වුණු තැන. බාහිර ඇත්ත වුණු කෙනා මිත්‍යා දෘෂ්ටිකයි.
සම්මාදිට්ඨිය කියන්නේ බාහිර ඇත්ත කරගත්ත නැති කෙනා. එය සම්මාදිට්ඨිකයි. ඉතින් සම්මාදිට්ඨියට නැතුව කොහොමද ආර්ය අෂ්ටාංග මාර්ගයක් උපදින්නේ? අන්න සම්මාදිට්ඨිය එන කෙනාට තමයි එයාට තමයි හැම එකක්ම ඊට පස්සේ දැන් සම්මා කියන වචනේ ගන්නකොට රාග දේශ මොහ නැති වචනයක්. ඔය සම්මා කියන වචනේත් එක්ක එනවා. මොකද මිත්‍යා දෘෂ්ටික භූමියේ තමයි රාග දේශ මොහ උපදින්නේ. ඒතකොට රාග දේශ මොහ වලින් මිදෙන තැන තමයි සම්මාදිට්ඨිය කියන එක තියෙන්නේ. ඔය සම්මා කියන වචනේත් එක්ක තියෙන්නේ. ඒතකොට සම්මා වාචා කියනකොට සම්මා ආජීව, සම්මා වායාම, සම්මා කම්මන්ත. එතකොට මේ සේරම එන්නේ දැන් මේ ආරෂ්ඨාංග මාර්ගයේම එන්නේ මේ බෞද්ධයා කියන්නේ මේ බාහිර මිදෙන්න. බාහිර ඇත්තක් කරගන්න කෙනා නෙමෙයි. යා මිත්‍යා දෘෂ්ටිකයි. ඒතකොට මේ බෞද්ධයෙක් මේ සමාජයේ බෞද්ධයෝ දැන් ප්‍රසිද්ධිය අපි දන්නවනේ ධර්ම දේශනා කරන ගොඩක් වික්ෂුන් වහන්සේලා මේ නිර්වුල් වෙලා නැහැ. ගොඩක් වෙලාවට සමාජයට හරි මැසේජ් එක දෙන්නේ. පණිවිඩය හරියට දෙනවා නම් මේ මුළු සමාජෙම පිරිසිදුවට ධර්මයට එනවා. බාහිරෙන් එතකොට හොරකම් කරන්නවත් මිනිසුන්ට දේවල් ඒව පස්සේ දුවනවට වැඩිය. මේ කොච්චර හොඳ ධර්මයක් තියාගෙන මේ මොනවද මේ කරන්නේ? ඒව වැඩක් වෙන්නේ නැහැ මිනිසුන්ට. මිනිස්සු හරි තැනක පිහිටලා ඉන්නවා. ඒ අවබෝධය ඇතුව සාමාන්‍ය කටයුතු කරන්න පුළුවන්. මගදී බුදුන් වහන්සේ අපි දන්නවා ධර්මයේ තුල කියනවා බුදුන් වහන්සේ පිරිනමන පානකොට මගදී තුල කෝටි 7ක ජනගහනෙන් කෝටි 5ක් සෝවාන් කියලා. එතකොට තේරෙනවා මේ විශාල පිරිසක් මේ අවබෝධය තුළ ඉඳලා තියෙන සෝවාන් කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඔබ මේ විශාල පිරිසක් සුගතියට එනවා. ඒ කියන්නේ සෝතාපන්න වෙනවා කියන්නේ මේ මාර්ගයට එන එක. ඉතින් මේ මාර්ගයට එනවා කියන්නේ දුගතියක් යට පණවන්න බැරි වෙනවා. ඉතින් කොයිතරම් යහපතක්ද මේ සුගතියට මේ අය යන්නේ. මේක මේ දිව්‍ය ලෝක යන කතාවක් නෙමෙයි. මේ ඇත්තට මෙතන මේ දිව්‍ය ලෝක කතාව සංකාරයක්. ඒ සංකාරයක් කියන්නේ ඒක නෑ නෙමෙයි. දිව්‍ය ලෝකයක් නෑ නෙමෙයි මේ ඒක අපි වෙනම කතා කරමු වෙනම මාතෘකාවක් ඉදිරියේ. ඒ කියන්නේ ඒක බාහිරේ තියෙනවා කියලා හදාගෙන ඔය අනිත් ආගම් වල තියෙන විදිහට මේක දැන් බෞද්ධ දර්ශනේ මේ අපේ මේ සමාජගත කරගෙන තියෙන විදිය වැරදි. එහෙම එකක් නෙමෙයි. එතන තියෙන එක ලෝකේ එකම වුන්කාරයේ දෙයියෝ මෙව්වයි කියන එක. නමුත් ඒවත් අපිට ගොඩාක් ඒවා පැහැදිලි කරන්න පුළුවන්. ඒවා ඔබට පැහැදිලි කරනම් අපි ඉස්සරහට ඕන ඒ ආගම් වල මූලයේ පෙන්වන්නම් ඒ කොහොමද ධර්මයේ පෙන්වන තැනක් තියෙන්නේ. ධර්මය අපි පෙන්වන්නම් ඒ තුලින් කොහොමද කියලා. නමුත් අපි දැන් ඒවා පටලවන්න යන්න ඕනේ නැහැ. අපි දැන් එමු මේ කාරණාවට. අපි මේක සංඛාර කියන්නේ මේක සිත තුල මේ කතාව වෙනම මාතෘකාවක්. අපිට ඒක ඔබට පෙන්වන්න පුළුවන්. නිවැරදි කරලා දෙන්න පුළුවන්. මුළු සමාජයටම නිවැරදි කරලා දෙන්න පුළුවන්. කොහොමද මේ දිව්‍ය ලෝක සකස් වෙන්නේ? කොහොමද සිත තුළ ඒවා තියෙන්නේ? බුදුන් වහන්සේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය තුන් භූමියම ත්‍රිලෝක නාත උනේ සිත තුළින් දැකලා දිව්‍ය ලෝක සිත තුළින් දකින්නේ. සිත තුළින් දිව්‍ය ලෝක දකින්නේ. ඒ කියන්නේ මේක මේ මනුස්ස ස්වභාවයවත් මේ සංකාර සේරම. ඒ කියන්නේ මේක මනුස්ස ලෝකයේ, මේක තිරියන් ලෝකයේ, මේක කාම භූමිය, මේක රූප භූමිය, අරූප භූමිය. මේ සේරම සංකාර. සංඛාරා කියන වෙනම කතා කරන්න ඕනි. කොච්චර කතා කරත් මදි වෙයි. ඒ තරම් කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් ඔබට පැහැදිලි කරන්න තියෙනවා. ඔබ මේ සමාජය තුළ තියෙන ඒ ඇත්තටම ධර්මයේ නොදන්න කමක් තියෙන්නේ. ධර්මයමයි පැහැදිලි කරන්න තියෙන්නේ. මේ සේරම සංඛාරා කියලා. මේ සේරම සංඛාර වෙන්නේ කොහොමද කියලා. මේක ප්‍රායෝගික පැත්ත ඇත්ත පැත්ත කතා කරන්න ඕනේ. නිකම් බොරුවට ඔය පොත් ටිකක් තියාගෙන ඔය නිකම් ඔය කතන්දර ටිකක් තියාගෙන කියවන එක නෙමෙයි. ඇත්ත කතා කරන්න ඕනේ. කොහොමද මේක සකස් වෙන්නේ? මේක වෙන්නේ කොහොමද? මේවය සිද්ධ වෙන හැටි ඇත්තම කතා කරන්න ඕනේ. ඒක ප්‍රත්‍යක්ෂතාවයෙන් කතා කරන්න පුළුවන්. ඒක අපිට ඔබට පෙන්වන්න පුළුවන්. මේවා 이르දිය ඒව සෑම එකම පෙන්වන්න පුළුවන්. මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. එහෙම මේ බොරු තියෙන එකක් නෙමෙයි. මේකේ මේ පොත්වල ඒ තියෙන ඒවා පවා මේ පොත්වල තියෙන ඒවා පවා ඒවෙන් තමයි පැටලිලා ඉන්නේ. නමුත් අපිට ඇත්ත පෙන්වන්න පුළුවන්. අපි ධර්මයේ කතා කරමු. ධර්මයේ කතා කරනකොට ඔක්කොම විසදෙනවා. ඔය සේරම එකක්වත් ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒව එකක්වත් ඔබ කිසිම විදියක ප්‍රශ්නයක් කරගන්න එපා. ධර්මයේ නිවන් මාර්ගයේ හොඳට පිරිසිදු තියෙනවා. ප්‍රතිපදාව පුරුදු වෙන්නයි තියෙන්නේ. ඒක මේ ඔබ කරන රස්සාව නැති කරගෙන මේ ඉගෙන ගන්නේව නැති කරගෙන ඔය කරන ඔය ශරීරේ නඩත්තු කරන ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි. ඒ කටයුතු හැම එකම කෙරෙන්න ඕනි.
ඒ හැම දෙයක්ම ඒ විදිහටම වෙනස් කරන්න මුකුත් අවශ්‍ය නැහැ. ඔබ ධර්මයේ අවබෝධය වැඩි කරගන්න සැරින් සැරේට ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් විදියට ඒ වගේම පුළුවන් නම් ඔබට අවස්ථාව තියෙනවා නම් ඔබ මුකුත්ම ඒ කියන්නේ ඔබ මේ කටයුතු කරන්නේ ඒ විදියටම කරන ගමන් සිත විතරයි ධර්ම අවබෝධය ඇති වෙනකොට තමයි ඒක වෙන්නේ. සිහිය පීඨන එකක් එනවා. සිත පේන ගන්නවා. මායාව පේන ගන්නවා. ඔබ සම්මා දිට්ඨියට එනවා. මේ ඔබට ඔය කරන කටයුතු එකක්වත් වරදින්නේ නැහැ. ඒවා ඒ විදිහටම ඔබ කරනවා. සම්මා දිට්ඨියටත් එනවා. ඔබ සුගති පරායනත් වෙනවා. ඔබ ඇත්තම නිවන් මාර්ගෙත් යනවා. ඔබ සසරත් ජය ගන්නවා, මෙලවත් ජය ගන්නවා, පරලොවත් ජය ගන්නවා. මේ පණිවිඩය දෙන්න ඕනි. මේ පණිවිඩය අපි කතා කරන්න ඕනි. මේක මේ ගහ ගන්න එකක්, මරා ගන්න එකක්, වාද කරන එකක්, මේ කවුරුවත් මුදුන වෙන්න යන එකක්, මේ ලොකු වෙන්න යන එකක්. එහෙම වෙන්න ඕනේ. දැන් මේ ධර්මයේ දැන් අපි කතා කරනවා, පැහැදිලි කරනවා. ගොඩක් අයට සමහරලාට ඒව තේරෙනවා. තේරුණු අය ගොඩක් නැති වුණත් ඒ තේරුණු අය හැමෝම නිවැරදි වෙනවා අපිට පේනවා. ඒ අය නිවැරදි වෙනවා කියන එක තමයි වෙන්න ඕනේ. ඒ අය ධර්මයේ දේශනා කරනවා ඊට පස්සේ. ඒක අපි අවශ්‍ය නැහැ. අපි අවශ්‍ය නැහැ. අපිට උදකලාව ඉන්න පුළුවනේ. අපිට මේ ධර්මයේ දැනගත්තට පස්සේ ධර්මයේ දැක්කට පස්සේ ප්‍රත්‍යක්ෂතාවය තුළට ආවට පස්සේ එයාට ඔය මොකක්වත් වඩන්නේ නැහැ. ඒව කරත් එකයි නැතත් එකයි. ධර්මයේ බණ කිව්වත් එකයි බණ අතරම බණ කියනවට වැඩිය විවේකීව ඉන්නයි යා කැමති වෙන්නේ. දැන් මෙන්න මෙහෙම අපි දැන් කතා කරපු තැන මේ සිත අපි කිව්වා අර කමඨානක් විදිහට ආනාපාන සතිය තුළ මෙහෙම හුස්ම නොදැනෙන තැනකට එනවා කියලා. ඒක අපි කිව්වා නාමයේ රූපයේ වෙන් වෙන තැනයි ඒක එන්නේ කියලා. ඒ එන තැන තමයි විමෝචන චිත්තං කියලා පෙන්වන්නේ. අපි දැන් කියවනේ අභිප්‍රමෝදං චිත්තං සමෝජන චිත්තං කියලා මේ සිත සුකුම වේවි කියලා සුකුම සත්‍ය සංඥාව යනවා කියලා. හැබැයි ඒ හුස්ම නොදැනෙන තැනට එනවා. ශුන්‍යතාවයට එනවා. හැබැයි ධර්මයේ දන්න කෙනා එතන නාම රූප පරිච්ඡේදයක් දකිනවා. එයා දකිනවා නිමිති නැති ස්වභාවය. එයා අනිමිත්ත සමාධිය දකිනවා. එයා විමෝචන චිත්තං කියන තැන එතන විමෝචන කියන්නේ මිදෙනවානේ. සිහිය නෝනන්නේ මේ ගමන යන්නේ. එතන දැන් මේ හුස්ම නොදැනෙන තැනට එනකොට හුස්ම නෑ නෙමෙයි. එයාට දැනෙන්නේ සංඥා සුකුමත්වයේ. සංඥා සුකුමත්වයේ තුළ නිමිති වලින් මිදීම. අනිමිත්ත ස්වභාවය. ඒක ධර්මයේ ගැළපීමක් කරන්නේ ආනාපාන සති භාවනාව ධර්මයේ ඊටාම දියුණු භාවනාවක් කියන්නේ ඒක කරන්න පුළුවන් වෙන්නේ ධර්මයේ හොඳින්ම මේ අවබෝධය දර්ශන අවබෝධය තියෙන කෙනෙකුටම තමයි. දර්ශන අවබෝධය නැති කෙනෙකුටත් ආනාපාන භාවනාවක් නැහැ. ඒ කරන්නේම අනිවාර්යයෙන්ම ඒ නිවන් මාර්ගක් නැති භාවනාවක්. සමතේ වෙන්න පුළුවන්. ඒක ලෞකික භාවනාවක්. ලෝකෝත්තර භූමිය හම්බ වෙන්නේ නැහැ. ලෝකෝත්තර භූමිය මෙතනදී විමෝචන චිත්තං කියන තැනේදී විමෝචන චිත්තං අස්සසිස්සාම සික්කති විමෝචන චිත්තං පස්සසිස්සාම සික්කති කියලා ආනාපාන සති භාවනාව තුළ ඔය බොජ්ජංග භාවනාව තුළ හොඳට පේන මේ ධර්මයේ කාරණාව තමයි හුස්ම නොදැනෙන තැනක් එනවා. එතන ශුන්‍යතාවයේ පවතිනවා. ඒ ශුන්‍යතාවයේ තුළ සිත එතනදී මේ නිමිති අනිමිත්ත මිදිමින් යන තැන. ඒ කියන්නේ මෙතන හරි දියුණු තැනක්. මේක ප්‍රායෝගිකව මෙන්න මෙහෙමයි. මේක දැන් අපි ගලපමු මේ විමෝචන චිත්තන් පස්සේ දැන් අනිච්චානුපස්සී විහෙරති. දැන් අනිච්චානුපස්සී අස්සසි සම්සිකති පස්සී සම්සිකති විරාගානුපස්සී අස්සසි සම්සිකති පස්සී සම්සිකති පටිනිස්සග්ගානෝ දැන් නිරෝධානුපස්සී අස්සසි සම්සිකති. මේක නිරෝධයට යනවා. පටිනිස්සග්ගානුපස්සී කියන්නේ අවසකස් වෙන්නේ නැහැ නිවනට මෙවත්. දැන් මේ කියන්නේ මෙන්න මේකයි. දැන් මෙතන අපි කතා කරේ ආනාපාන භාවන. එතකොට අපි හතර ඉරියව්වෙම ඒක ඊට පස්සේ ඔහුට ප්‍රකට වෙනවා. මේක පරයන්කේ ඊට යට නැගිටින්න බෑනේ එහෙනම් පරයන්කෙමනේ ඉන්න වෙන්නේ. එහෙනම් පරයන්කේ නැගිට ගාම එතකොට නැති වෙනවනේ එහෙනම්. එහෙම දෙයක් නෙමෙයි. මේක හතර ඉරියව්වෙම සතිය වුණත් හැම මොහොතෙම යාට පිට යන්නේ නැතුව ඒ හුස්මටම පුරුදු කරපු කෙනාට හැම මොහොතෙම හුස්මට හිත පිහිටනවා. ඔබ පුරුදු කරත් තේරෙයි. හැබැයි දීර්ඝ කාලයක් සමහරට පුරුදු කරන්න වෙයි. ඒක කාලය මෙතනදී වැදගත් නැහැ. එතකොට තමයි ඔබට මේ බාහිරට කම්පණය නොවන
ඒ සිතුවිලි වලට රැවටෙන්නේ නැති ඒ දියුණු අවස්ථාවට අධ්‍යාත්මිකව දියුණු තන්ට එන්නේ. එතන තමයි ඔබට දැන් ඒකයි අපි කිව්වේ දැන් එනේන සිත එන යන ආකාරයේ දකින්න එකත් දියුණුවක් තමයි. අපි දන්නවා දැන් සමහර ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරන දැන් ප්‍රතිපදාව තුළ එක්තරා විදිහකට පුහුණු වෙන නම් ගොඩක් නැහැ බොහොම ටික කීප දෙනෙක් ඉන්නේ. ඉතින් ඒ කියනවා මේ සිතුවිලි වලට රිංගන්නේ නැතුව සිත එන ආකාරය දිහා බලන්න. ඒක විපස්සනා අපි ඒක පිළිගන්නවා. හැබැයි ඒක විදර්ශනා වෙන්නේ නැහැ. හැබැයි ඒකෙත් තියෙනවා විදර්ශනා පැත්තේ අවසාන අධියරේදී. ඒ කියන්නේ එයා ධර්මයේ දන්න කෙනා ඒ වගේම බාහිරට නොයන සිත නාමෙත් එයා දකින්න කෙනා මෙහෙම දෙයක් නැති බව මිදි මිදි යන කෙනා. කියන්නේ අරමුණ දකිනවා අරමුණ බාහිර නොවන බව දකිනවා සිතත් නොවන බව දකින තැන මිදි මිදි එයා කමඨාන පිහිටවන්නේ මේ පතිත නොකර විඥානේ පතිත කරන්නේ අනිදස්සන විඥානේ තියෙන තැනට එනවා. එයා බාහිර පතිත කරන්නේ නැහැ. දැන් අපි තුමු දැන් ඇවිදිනකොට පොළොව කියලා එතනට පතිත කරන්නේ නැහැ. පොළොව ඇත්ත කරගන්නෙත් නැතුව කකුල කියලා එතන ඇත්ත කරගන්නෙත් නැතුව මේ දෙකම ඇවිල්ලා විඥානය දැන ගැනීමනේ සිතුවිලිනේ. ඒතකොට මේ දෙකටම යන්නේ නැතුව නමුත් දැන් ඇවිදිනවා කියලා දෙයක් නැහැ. නමුත් එතන ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියාවට හිත තියාගෙන යනවා. තදගතියක් තියෙනවා. ක්‍රියාවට හිත තියාගෙන යනවා. ඒකට හිමිකාරයක් නැහැ. කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ. නිකන් ක්‍රියාවලිය විතරයි. අන්න ක්‍රියාසිත. මේ ක්‍රියාවලිය දකිනවා. ක්‍රියාසිත දකිනවා. ඒක සීනෝණෙන් දකින්නේ. ඒක අර විමෝචන තිත්තන් කියන තැනට එන්නේ. එතනට එන්නේ මිදිලා යන තැන. එතකොට සිත එනවා යනවා. එතකොට සිත එනවා යනවා. හැබැයි ධර්මයේ අර මුලින් දැක්ක කෙනා මුලින් කකුල කියලා දැක්කා. ඒක සිත කියලා දැක්කා. පොළොව කියලා දැක්ක එක හිත කියලා ඒක පුරුදු වුණා. පුරුදු වුණාට පස්සේ එයා හැම එකම දකිනවා මේක ශබ්දේ මේක මෙහෙම එකක් නැහැ. එතකොට මේක එයා දකිනවා. අර මුලින් පොඩ්ඩක් ඒක පුරුදු වෙන්නම ඕනේ. ඒක ඔබට තේරෙයි ඔබ එකපාරටම ඔබ පුරුදු වෙන්න උත්සාහ කරොත් දැන් අපි සමහරලාට ඉතින් අපි එහෙම දැන් අපිට තේරිච්ච එක තමයි අපි කියන්නේ අපි ප්‍රත්‍යක්ෂව අපි පුහුණු ආකාරය අපි කියන්නේ ඉතින් දැන් ඒක නිසා අපිට කරුණා කරන්න ඕනි මේ එක වැරදියට හිතන්න එපා දැන් කෙනෙක් මෙන්න මෙහෙම කියනවා වික්ෂුණාංශ නමක් මෙහෙම කියනවා මේ සිත එන ආකාරය සිතුවිලි දිහා බලාගෙන ඉන්න එකට රින්ගන්න එපා කියලා. හැබැයි ඒක තමයි මේ කියන්නේ දැන්. අන්තිමට මේක තියෙන්නේ. හැබැයි ඒක මුලින් කියන එක හොඳයිද කියන එක තමයි අපි කියන්නේ ඒක එයාට එතකොට බාහිර එයාට දැන් පළවෙනි එක හරි සිත පේන එක සතිය පිහිටන එක ප්‍රතිපදාවේ පළවෙනි ඒක තමයි සෝවාන් මට්ටමට එන්නේ. එතකොට බාහිරින් මෙදෙන එක ඒකයි. අපිට හොඳට ධර්මයේ පැහැදිලි කරන තැනුත් බැලුවම තේරෙනවා මේ සූත්‍ර දිහා බැලුවමත් හොඳටම තේරෙනවා මේ ප්‍රතිපදාව ගැඹුරින් ගැඹුරට යන එකක්. අදිරෙන් අදිරට යන එකක්. ඒකයින මාර්ගයක් තමයි. නමුත් ඒකේ ගැඹුරින් ගැඹුරට මේ කියන්නේ සෝවාන් නැත්නම් බාහිරින් මිදුණු සිතකුත් පිහිටගෙන තියෙන තැනක් තියෙනවා මේකේ. කියන්නේ කන්දක් උඩ නැගලා අර අපි කිව්වේ නිකන් තනිතලාවක් හම්බ වෙනවා වගේ. ඒ කියන්නේ බාහිරින් මිදිලා මේ සිතමයි කියලා දකින තැනක් හිත පිහිටනවා. අපිට ඒක අපි පුහුණුණු ආකාරයේ අපිටම ප්‍රත්‍යක්ෂ වන ආකාරයට අපි එතන හිටියා. අපි බාහිරින් මිදිලා මේ සේරම සිත කියලා දකිමින් කාලයක් හිටියා. අපි ඒක තුල අපිට ප්‍රකට වුණා. බාහිරයක් නොවන බව. ඒ මිදීම වැදගත් කියලා අපි කියන්නේ. දැන් අපිට තේරෙනවා දැන් භික්ෂුන් වහන්සේනමක් කියනවා මේ එකපාරම දෙකෙන්ම මිදිලා ඉන්න එකක්. ඒ කියන්නේ එකපාරම කියනවා මේ අරමුණට රිංගන්න එපා අර සිත එන යනවා බලාගෙන ඉන්න. එතකොට කොහොමද රාග දේශම ප්‍රහීන වෙන්නේ? කොහොමද කෙලෙස් ප්‍රහීන වෙන්නේ? ඒක එතනට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ ප්‍රායෝගික වෙන්නේ නැහැ. හැබැයි ඒක තමයි තියරි එක. ඒක තමයි අවසාන තියරි එක. ඒ කියන්නේ අනාගාමී භූමියෙන් පස්සේ. අනාගාමී භූමියෙන් පස්සේ තමයි අපිට ඒක තේරෙනවා. ඒ කියන්නේ අපි දැන් පුරුදු වෙන විදිහට නම් කෙලින්ම අපි ඒක කතා කරොත් මේක බාහිර නෙමෙයි මගේ හිතමයි කියලා එහෙම පුරුදු වෙනකොට බාහිරට හිත යන්නේ හිතමයි කියලා එනවා. එතකොට එයා බාහිරට නැතුව හිත පැත්තේනේ ඉන්නේ. බාහිරට යන්නේ නැහැනේ. එතකොට එතන තමයි සෝවාන් මට්ටම තියෙන්නේ.
සෝතාපන්න මට්ටම. එතකොට බාහිර රූපෙන් මිදිලා. එතකොට නාමයෙන් මිදෙන තැන තමයි අනාගාමි පැත්ත. එතකොට සිතෙත් එහෙම දෙයක් නැති බව හැම මොහොතෙම එන අරමුණේ එතකොට බාහිරින් මිදුණු බාහිරට යන්නේ නැහැ හිත. එතකොට දැන් හැම එකක්ම සද්දයක් ආවත් බාහිරම හිත කියලා එයා දකින්නේ. ඊට පස්සේ අද අපි එහෙම තමයි මුලින් දැක්කේ. ඊට පස්සේ අපිටම ප්‍රත්‍යක්ෂම ස්වභාවය තමයි මේ කියන්නේ. ඊට පස්සේ අපි ඒක හොඳට ප්‍රකට වෙනකොට අපිට මිදිලා බාහිරින්. බාහිරත් එක්ක කම්පන යන. බැන්නත් අපි දන්නවා එයා ඉන්නේ අපේ සිතුවිලි වල. බාහිර එහෙම කෙනෙක් නැති බව. අපි හොඳ කෙනෙක් කිව්වා නරක කෙනෙක් කිව්වා හොඳයි නරකයි කියන එකත් අපේ හිතේ තියෙන සිතුවිලි. අපි බුද්ධ වන්දනාව කරන්න ගියත් මේ බුදු පිළිමයක් කියලා හිතන්නේ අපේ හිතනේ අපේ හිතේ ඉන්න බුදුන්ටයි අපි වඳින්නේ. එතකොට ඒ එක අන්තයකට කැඩෙනවා මේ ධර්මයේ හොඳට ඒක තේරෙනවා මේ අපි පෙන්නන්නේ අපිට ප්‍රත්‍යක්ෂයක. ඒක නිසා අපි ඒක හරියටම කියනවා. මේක මෙහෙම වෙනවා. බාහිරෙන් මිදෙනවා. මිදිලා ඔබ ඒ බාහිරෙන් මිදුණු සිතක් පිහිටනවා. කියන්නේ එන අරමුණ බාහිරෙන් මිදිලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ ඒක ප්‍රගුණාට පස්සේ ඔබට ඒක ලොකු සැනසීමක් දැනෙනවා. ඒ කියන්නේ හොරකම් කරන්න බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ. බනින්න බාහිර කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔබ බාහිරත් එක සම්පූර්ණ මිදිලා. ඒ කියන්නේ සෝවාන් තමයි. ඒ සෝවාන් තැන දකිනවා. එතන හරි විශිෂ්ටයි. හරි කතා කරන්න සතුටුයි. එතන සෝවාන් තැන. ඒ සෝවාන් මට්ටම දකිනවා. හැබැයි එතන එයා හිර වුණොත් එයා සෝවාන් මට්ටමින් ඉස්සරට එන්නේ නැහැ. ඕක ධර්මයේ තුලත් පෙන්නනවා. එතන හිර වෙනවා කියලා. එතන හිර වෙන්නේ නැතුව එයා ඒකට ප්‍රත්‍යක්ෂතාවයට එනකොට එයා කමටහන සකස් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේකේ තමන්මයි පාරුව සාදාගන්නේ හදවපු පාරු නෑ මහණෙනි කියනකොට බුදුන් වහන්සේ තමන්ටම වැටහෙනවා තමන්ටම මේ ආධ්‍යාත්මික දියුණුව තුළ මේ ධර්මයේම තමයි ගුරුවරයා වෙන්නේ. ඒක බුදුන් වහන්සේ කිව්වා වගේම තමයි. තව කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ ධර්මයේ දන්නවනේ ඊට පස්සේ මෙයා ධර්මයේ දන්න කෙනානේ දන්න උටයි දැනගත්ත උටයි මේ කරන්න දෙයක් කියන්නේ කියලා බුදුන් වහන්සේම කියනවානේ. සත්‍ය ඥානයේ ඇති උටයි කෘත්‍ය ඥානය කියලා. එහෙම වුණොත් තමයි ඔහුට ඵලයක් තියෙන්නේ කෘතඥානෙ තියෙන්නේ. සත්‍ය කෘත්‍ය කෘතක් කියලා බුදුන් වහන්සේ තුන් ආකාරයකට පෙන්නනවා. ඉතින් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා එහෙම කියන කොටත් තේරෙනවා. මේකේ අනුපිළිවෙලින් යන ගමනක් තමයි කියන්නේ. ඒක පාටම කෙරෝල එක කිව්වට එහෙම අපි හිතන්නේ. ඉතින් එතනට කෙනෙක්ගේ ස්වභාවය එතනට සමහරට එහෙමත් ගියා වෙන්න පුළුවන්. එහෙමත් යනවා වෙන්න පුළුවන්. නමුත් අපිට ප්‍රත්‍යක්ෂ දේ නම් කියන්නේ මේක අපික ප්‍රත්‍යක්ෂ වුණු ස්වභාවයෙන්ම කතා කරමු. එතකොට බාහිරින් මිදෙනවා. එතකොට එයා දන්නවා සිතම කියලා හැම එකම. එතකොට හැම එකම සිත. දැන් මේ මට්ටම් එනකොට ගොඩාක් දියුණුයි. ඔය පෘථග්ජන භූමියේ නෙමෙයි. ආර්ය භූමියේ මේ කතා කරන්නේ. මේකද මේ නාම රූප පරිච්ඡේදය තුළ යන්නේ. එතකොට මේ ඇවිල්ලා මාර්ගය තුළ පුහුණු වෙනවා. එතකොට මෙයා ඊට පස්සේ සිතත් ඇත්ත නෙමෙයි කියලා එනේන අරමුණ බලනවා. දැන් මේ පොත් කියලා දෙයක් නැහෙනි බාහිර. මේස කියලා දෙයක් නැහෙනි. ඒතර සිතෙත් එහෙම දෙයක් නැහෙනි. ඒතර සිතෙන් මෙයාට මිදෙන්න දැන් අතනින් මිදුණාට පස්සේ කොහොමද සිතෙන් මිදෙන්න ලේසි. ඒතකොට එක පැත්තයි තියෙන්නේ මිදෙන්න. ඒතර සිත කොහොමද ගැලවිලා යනවා. සිත කොහොමද ගැලවිලා මෙයා පාවෙන හැම එකම 이르දියෙන් ඉන්නේ. එතන 이르දියෙන් තමයි ඉන්නේ. 이르දියෙන් තමයි වැඩ කරන්නේ. ඇයි සිතත් මිදිලානේ. බාහිරත් මිදිලා විමෝචන චිත්තං කියන තැන මේ කියන්නේ. මෙයා දැන් 이르දියෙන් ඉන්නේ. 이르දියෙන් කියන්නේ මෙයාට දැන් තැනක් නැහැනේ. තැනක් නැහැනේ දැන් බාහිරත් මිදිලා. දැන් බාහිර පතිත වෙන්නේත් නැහැ විඥානේ. ඊට පස්සේ විඥානේ දැන් සිත තැනත් කොහෙවත් නැහැ ඊට. විඥානේ අනිදස්සන වෙනවා. එතකොට මෙයාට ප්‍රතිෂ්ඨාවක් නැහැ. තැනක් නැහැ. එතකොට මේ එනේන වචනේ පවා මෙයාට වචන ඇත්ත නෙමෙයි. දැන් මෙයාට කිසිම සත්‍යතාවයක් නැහැ. මොකද ඒ සම්මුති. එයා දන්නොත් එයාම හදාගත්ත සිතුවිලි කියලා. දන්නව දැන් පොත කියන්නේ අපි හදාගත්ත දෙයක්. ඒක චිත්තය. ඒක බාහිර භෞතික දෙයක් නෙමෙයි. බාහිර නැහැ. ඒතර සිතකත් පොත් කියලා දෙයක් නැහැ. එතකොට මොකද්ද තියෙන්නේ? එතකොට මුකුත් නැත්තම් දැන් එතකොට ඇවිදින්න පොලවක් කියන්නේ සිතුවිල්ල. කකුල කියන්නේ සිතුවිල්ල. පොලව කියලා දෙයක්වත් නැහැ. කකුල කියලා දෙයක්වත් නැහැ. එතකොට ඇවිදින්නේ මොකේද? ඉතින් 이르දියෙන් යන්නේ හරිය නිකන් මේ ඇත්තටම තනක් නැහැ යන පොලවක් නැහැ තනකොළ දේ ඔක්කොම සිතනේ. තාර පාරක්ද බොරළු පාරක්ද තනකොළ පොලවක්ද ඔක්කොම කියන්නේ හිතනේ. එහෙම එකක් නැහැ. මේක නිකන් ඇවිදිනවා කියලා දෙයක් නැහැ. පොඩි ළමයා ඇවිදිනවා වගේ තමයි. පොඩි ළමයාට මේ ලෝකේ හැංගීමක් නැහැනේ.
ඉපදිච්ච ගමන් දරුවෙක්ට මොකක්වත්ම නැහැනේ. මේක පොළවක්ද ආසද්ද මොකක්වත් නැහැනේ. ඔහෙ දඟලනවානේ හරි සැහැල්ලුවෙන්. අන්න ඒ වගේ හරි සැහැල්ලුවෙන් මෙයාගේ කටයුතු සිද්ධ වෙනවා. 이르දියෙන් තමයි ඉන්නේ. ඒ තමයි 이르දේ. ওই 이르දි හොඳට පෙන්වන්න පුළුවන්. ඔය ධර්මයේ තුලත් ඒ කාරණා සූත්‍රවල අපි දිගටම සූත්‍ර පැහැදිලි කරගෙන ආවෙත් ওই නිසාම තමයි. අපි මේ ධර්මයේ දකින්න සූත්‍රවල තියෙනවා. නමුත් ඒවා දකින්න තරම් අර ධර්මය අවබෝධ නැති කෙනෙකුට පේන්නේ නැහැ මේ සූත්‍රයේ තියෙන මේකේ කියලා. ඒකයි එතන තියෙන්නේ. ඉතින් මෙතන හරි දියුණුයි මේ කියන තැනත්. ඉතින් මේක ඉතින් කී ඉන්න දෙයක්ුත් නෙමෙයි කාටවත්. දැන් තමන් ඔක්කොගෙම මිදිලා වැඩ කරන එක තමන්ගේ සැහැල්ලුවන්නේ. තමන්ගේ සුවයක්නේ. ඕක කියාවත් එකයි නැතත් එකයි. තමන්ගේ දියුණුව කාටවත් වඩා නැහැ. ඒක අවබෝධයෙන් මිදිලා සංකිතේ නිබ්බිදාය. සියල්ලෙන් අවබෝධයෙන් මිදිලා. දැන් අනිත් අය ඉරිසියාවක් තමයි ඇති වෙන්නේ. ඕක කිව්වා. ආනේ එහෙම වෙන්නේ කොහොමද? එයා කොහොමද එහෙම කියන්නේ? එයා කොහොමද මිදෙන්නේ? ඒක තියෙන ඉරිසියාවක්. එක කෙනාට දරා ගන්න බෑ අර කෙනාගේ දියුණුව. ඕතන තමයි කුහක ස්වභාවය. ඉතින් සමාජය කියන්නේ කුහක ස්වභාවයක් තමයි. මිත්‍යා දෘෂ්ටියනේ තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටියනේ තව කෙනෙක් එහෙම දියුණුවයි කියලා තව කෙනෙක්ට පිළිගන්න සමාජයේ කුහක මිත්‍යා දෘෂ්ටික සමාජයට බෑ. ඉතින් ඒක තමයි අපි දන්නවානේ එහෙම දිනුවෙකුත් හරි ජේසුස් වහන්සේට හරි ඇයි යන ගහන්නේ. ඇයි යන ගහලා මුළු සමාජෙම කියනවානේ ජේසුස් වහන්සේ යන ගහලා බලන්න කියලා. එතකොට එහෙම කියන්නේ ඇයි මුළු සමාජෙම එයා දිනුවයි කිව්වම පිළිගන්නේ නැහැ. බුදුන් වහන්සේ වුණත් ඇත්තටම මේ බොහොම මේ ওই බ්‍රාහ්මණයෝ ජටිලව පිළිගන්නේ නැහැ. බ්‍රාහ්මණයෝ ජටිලව නිගණ්ඨයෝ ওই දෛරු සමාජයේ බෞද්ධයෝ හිටියේ නැහනේ. ඒ කවුරුවත් එකපාරට දැන් පස්වක තවුසුවත් පිළිගන්නේ නැහැ බුදු වෙලයි කියලා. එකපාරට ඊට පස්සේ ධර්මය ඇහුවම තමයි තේරෙන්නේ ධර්මය බැලුවම ඇත්තනේ. ධර්මය බැලුවම ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ වෙන ප්‍රත්‍යක්ෂ වුණාම තමයි තේරෙන්නේ. එහෙනම් උට ප්‍රත්‍යක්ෂයි අපිටත් ප්‍රත්‍යක්ෂයි. ඒක ඇත්තයි. ඔච්චරමයි තියෙන්නේ. මේක Tamanටම සාන්දිටිකයි. සාන්දිටික ධර්මයක් ගැන එහෙම තව කෙනෙක්ට කියන්න බෑ. Tamanට Tamanගේ දිනුව සාන්දිටික වෙන්නේ. ඒක තව කෙනෙක්ට එහෙම කියන්න බෑ. ඒක නිසා හරි පරිස්සමින් ඒ දිහා බලන්න ඕනේ. දකින්න ඕනේ. ඉතින් මේ බාහිර ඇත්ත කරගෙන බණ කියනකොට බාහිර ඇත්ත කරගෙන එතන ඉර වෙලා ඉන්නකොට අපිට තේරෙනවා ඉතින් මෙයයි තාම ආර්ය භූමිය අඳුරන්නේවත් නෑ. තාම මිත්‍යා දෘෂ්ටිකයි කියලා. ඕකනම් අපිට තේරෙනවා. හැබැයි කෙනෙක් හොඳට අන්ත දෙක පෙන්නලා මිදෙන ආකාරයේ කතා කරලා ප්‍රායෝගිකව ප්‍රතිපදාව පෙන්නනවා අපිට පොඩි සැකයක්. එතකොට තේරෙනවා අපිට දැනෙනවා එතකොට මෙයා මේ ආර්ය භූමියේ ඉන්නේ කියලා. මොකද මෙයා මේ ප්‍රතිපදාව හඳුනනවා. මෙයා මේ ප්‍රතිපදාව කටයුතු කරනවා. මෙයා ආර්යයන් වහන්සේ නමක්. මේක මේ රෙද්දකින් කියන එකක් නෙමෙයි. මේක මේ කහ පාට එකක් දැඳන් ඉන්නේ සුදු පාට එකක් දැඳන් ඉන්නේ පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කොණ්ඩේ කපලද රැහුලවවලද ඕවා දාලා නැහැ. මෙයාගේ අභ්‍යන්තරයෙන් මිදිලාද කියන එක විතරයි වැදගත්. දාරු චීර කොණ්ඩේ වවලා හිටියද රැවුල කපලද නෙමෙයිනේ බුදුන් වහන්සේ කිව්වනේ මෝ ආර්යයන් කියලා. රහත් භාවය ලැබුවා කියලා කිව්වනේ. එතකොට ඒකෙම පැහැදිලි වෙනවා. මේකට මේ ඇඳුම මේවා නෙමෙයි. මේවා පටලව ගන්න හොඳ නැහැ. මේවා බොහොම පරිස්සමින් ගන්න ඕනි. ඉතින් මේ සංස්කෘතිය මේවත් එක්කලා මේවා දැන් තියෙන්නේ. අපිට ඒවා මුකුත්ම අදාළ නැහැ. අපිට අදාළ ප්‍රතිපදාව විතරයි. අපිට අදාළ මේ මිනිස්සෙන්ගේ දුකෙන් මිදෙන්න පුළුවන්. මේ මිනිස්සයා දුකට වැටෙන්නේ නැහනේ. මේ මිනිස්සුන්ට මහා සැනසීමක් ලැබෙනවානේ. මේ සත්‍ය අපි කියන්න ඕනනේ. අපිට එච්චරයි දැනෙන්නේ. අපිට මේ සත්‍ය එක්කිනෙකුට කියලා අපි සද්ද නැතුව බලන් ඉන්නවා. එයා අනිත් ඇයට කියයිද කියලා. එයාට ප්‍රත්‍යක්ෂ වුණොත් එයා කියනවා. අපි එන නියඩව ඉන්නවා. එයි එයා කියනවානේ. ඒකයි අපි දැන් මේ Facebook එකේ වුණත් මේව දානවා. දාලා ඉවරලා අපි නියඩව බලන් ඉන්නවා. ඒතකොට අනිත් අය ඒක කරනවා. ඒක දානවා. දානකොට එච්චරයි. ආයි අපි උඩ පැන කියන්න යන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඒතකොට වැඩේ කරගෙන යනවා. එතකොට අපිට නියඬ වෙන්න පුළුවන්. ඉතින් ටිකක් දාකවම ඔක්කොම ටික අපිට තියෙන ටික සේරම වම ඇරුවාට පස්සේ අපි මේකේ ප්‍රත්‍යක්ෂතාවය දැන් බුදුන් වහන්සේ කරාගේ සේරම කිව්වට පස්සේ ඉතින් එච්චරයි. ඊට පස්සේ දැන් අපි සේරම කිව්වට පස්සේ අපිට නියඬ වෙන්න තැයි ඔය තියෙන ඒවත් වහලා දාලා ඕවත් ඕනේ නැහැ කියලා. ඇත්තටම ඉතින් ඕක ආභරණයක් කරගෙන කවුරු හරි බෙල්ල එල්ලගෙන කෑග් ගහගෙන මම තමයි මුදුනා කියලා ඕක ඇතුලේ තරගයක් කියයි. ඒ පෘථග්ජන භූමියේ ඉන්නකම් විතරයි. ආර්ය භූමියේ වලට තරඟ නැහැ. ආර්ය භූමියේ ආටෝක තිබ්බත් එක හැම කෙනෙක්ම ආර්ය භූමියට આવොත් තරඟ නවතිනවා. ওই රූප දාගෙන තමන්ගේ රූපේ දාගෙන මම ඉන්න ඕනි කියලා හිතන්නේ පෘථග්ජන භූමියේ.
ආර්ය භූමියේ ඉන්න අයට බණ කිව්වත් එකයි නැතත් එකයි. එයා මේ ගහක් යට හරි සුවේන් උලංගටයක් හදනවා. ඒක තමයි වටින්නේ. ඇත්තටම අර වදයක්නේ. ඕවා මේවා හදන්නයි දාන්නයි මල කරදරයක් නේ. එහෙම නෑ මල කරදරයක් කියලා ගන්න නෙමෙයි. ඒකත් ඉතින් පු탁ෂණ භූමියේ තියෙන්නේ. ඒවා සිතුවිලි. නමුත් මෙතන තියෙන්නේ හරි සැනසුම් සුවයක්. ඒක කියන්න ඕනේ. ඉතින් මේක මේ දකින්න ඕනි. දැන් මෙතන මේ වටිනම ටික තමයි ඇත්තටම මේ ප්‍රතිපදාවේ. දැන් මේව පුහුණු වෙනකොට එයා දැන් සිතත් ඇත්ත නෙමෙයි කියලා දකිනවනේ. එතකොට එතන තමයි ඇත්තටම අපි දැන් කමඨහනක් විදිහට අපි ආනාපාන සති භාවනාවෙන් පෙන්වුවේ නිවන් මඟ. නමුත් අර හතර ඉරියව්වෙම මේක දකින්න පුළුවන්. මේකේ ඊට පස්සේ අර අපි කිව්වාගේ දියුණුම අවස්ථාව එනේන සිතුවිලි යට පේනකොටම අරමුණු වෙනකොටම ඒ සිතුවිලි වලට රිංගන්නේ අරමුණේ මිදෙලා. හැබැයි මොන හරි කියන හැරි කවුරු හරි කිව්වා කරේ ඒකත් එහෙම කරනවා. ඒවා හරිද වැරදිද කවුරු කිව්වොත් ඇත්තනේ ඒකත් තව මොකක් හරි කිව්වොත් එහෙම වෙනින් කවුරු හරි ඒකත් ඇත්තනේ ඒ එකක්වත් එයාගේ නෙමෙයි. ඒකක්වත් එයාට අදාළ නැහැ. මොකද එයා සියල්ලෙන් මිදිලා. හැබැයි බැලුමට හොයන්න බෑ. මේ ආර්යයන් වහන්සේ මේ මිදුණට පස්සේ හොයන්න බෑ. රහත් භාවයේ ලැබුවට පස්සේ කාටවත් හොයන්න බෑ. කිසි කෙනෙකුට කියන්න බෑ. ඒ ඔය කියන විදිහට මේ හිමින් ඇවිදින ඒ නළුව වෙන්නත් පුළුවන්. මේකටපත් වුණාට පස්සේ නම් සමාජයේ කවුරු හරි ගැටේ කියලා තේරුනොත් එහෙම ඒ දේ කරනවා. සින්දුවක් කියන්න කිව්වේ නැත්නම් අනිත් මිනිස්සු දැන් පස්සෙන් එනවනේ. සින්දුවක් කියලා යනවා. ඔබට මතකද? ඔබට දන්නවද? අපේ මේ ඔය සද්ධාතිස්ස රජුගේ කාලේ රාතන් වහන්සේ නමක් සද්ධාතිස්ස රජු ගොඩකට ආගම ධර්මයට ලැබී ඒක නිසා රාතන් වහන්සේලාට උපස්ථාන කරා ගොඩක්. ඒකට එක්තරා අපිට මතක හැටියට මේ කතාව කියවෙන්නේ මේ කොහෙද මේ කතාව කියවෙන්නේ එක්තරා ආරාණික දකුණු පළාතේ මේ රහතන් වහන්සේ නමක් කියලා රහත් වෙලයි කියලා ඉතින් ප්‍රසිද්ධියක් තියෙනවා මිනිස්සු අතර. ඒකට සද්ධාතිස්ස රජුරෝ මේ රහතන් වහන්සේලාට ලාභ සත්කාර පුද කරනවා. ඒකට සද්ධාතිස්ස රජුරෝ එනවා මේ ආරණයට. ආහම තකට මේ මදුනාගල අපිට මතක හැටියට මේ ආරාණේ හරිද දන්නේ නැහැ. මේ මතක හැටියට කිව්වේ නම් දැන් මේ රජුරු දැන් මේ පෙරහැරෙන් එන්නේ ඉතින් රාජ මේකෙන් එන්නේ ඉතින් මේ ඈතදීම දකින්න මේ රහතන් වහන්සේ ඈතදීම මේ දකින්න දැකලා මේ තියෙන සිවුරත් අයින් කරලා දාලා අඳන කඩේ පිටින් වැල් මේ මළුවේ වැලේ මේකේ ඉරියදද ඉන්න කෝටු කෑල්ලේ ඊට පස්සේ රජුරු ළඟටම එනවා ළඟටම වෙලා ඉන්නවා මෙහි ඉන්නවද මේ අහවල් නම තියෙන කෙනෙක් කියලා. ඔව් කියලා. ඊට පස්සේ කියනවා කවුද? මමයි කියන. ඊට පස්සේ රජුරෝ කල්පනා කරනවා මේ පිස්සු වගේ මේ පොළොවේ අරගෙන හරියට සීලයක්වත් නැහැ. මේ සිවුරක්වත් නැහැ කියලා මේ එහෙමද එහෙනම් හරි කමන්නේ කියලා වැඳලා යනවා. එතකොට මෙතනින් පැහැදිලි වෙනවා රහතන් වහන්සේට කරදරයක් අනිත් අයව මේක ඒම අදහසක් නැහැ. සාමාන්‍ය විදිහට ඉන්න එකයි අදහස. අනිත් අය වගේ දැන් රහත් භාවයට පත් වුණාට පස්සේ අද වගේ යුගයක නම් මම නම් හිතන්නේ ඒ කවුරු හරි එහෙම රහත් භාවයට පත් වුණා නම් සාමාන්‍ය විදිහට ඉන්න එක තමයි හොඳම. මොකද මේ මිනිස්සුත් එක්ක හරි කරදරයි. මේ වද දෙනවා. ඒක යාට තේරෙනවා. රහත් භාවයට පත් වුණාම කෙනෙක් නැහැනේ, පුජ්‍යලයක් නැහැනේ. යාට තිබ්බත් එකයි නැතත් එකයිනේ. කිසිම දෙයක කිසිම වැඩක් නැහැනේ. ඒකට එයාට සාමාන්‍ය විදියට හැසිරෙන්න විතරයි තියෙන්නේ. එතකොට මිනිස්සු හිතනවා දැන් සාමාන්‍ය විදියට. එතකොට එයා විශේෂයක් නැහැ. එතකොට සෙනගෙන්නේ නැහැ එයා ගාවට. එතකොට එයා නිදහසේ පාඩුවේ ආය කටයුත්තක් කරගෙන සැහැල්ලුවෙන් ඉන්නේ කැමති. එයා මිදිලානේ ඉන්නේ. ඒතර සැහැල්ලුවට වටින්නේ. දැන් ඔය ගොඩක් වෙලාවට සමාජයේ බබලෙන්නේ නම් අතර රහත්භාවයේ නැති අය කියලා අපිට කියන්න තියෙන්නේ. ඒ රහත්භාවයේ නැති වෙන්න ඕනේ. ඉතින් එහෙම කියන්නත් බෑ. Tamanටම සාන්දි ටික. නමුත් අපිට ධර්මයේ තුලින් ගලපලා බැලුවාම තමයි මේක තේරෙන්නේ. ඉතින් මේක ප්‍රත්‍යක්ෂතාවයට එනකොටත් කෙනෙකුට තේරෙන්නේ මෙහිම අවශ්‍යතාවයක් නැහැ.
ඒ අයි අපි රූප දාන්න නැත්තේ අයි අපිට මේ නම් වැඩක් නැත්තේ අපි ඔය දාලා තියෙන ඔක්කොම නෑනේ. ඒව මුකුත් නෑ. එහෙම ඒවා නෑ. ඇත්තටම ඔබ පුදුම වෙයි. අපි ගැන ඔබට අවශ්‍ය නෑ දැනගන්න. අපි තව ටික කාලයක් ගිහලා ඔක වහලා දානවා. වැඩක් නෑ ඕවා. වැඩක් නෑ. අපි ඔයාගෙනවත් එන්න අවශ්‍යතාවයක් නෑ. මේක අදහස තියෙන ධර්මේ නම් ඔබට ඕනි. ධර්මේ නම් අපි දෙන්නම්. අපිට ඒක ප්‍රත්‍යක්ෂතාවයෙන් කතා කරන්නේ. ඒක වචනේ කියන්නේ හේතුවක් තියෙනවා. වචනේ කියන්නේ අපිට කියන්න වෙනවනේ. නැත්තම් මෙයා කොහොමද කියන්නේ? නැත්තම් මොකද්ද මේ කවුරුවත් ඒක අඩු ගානේ කරලා හරි බලන්න එපා කවුරු හරි. අපි කියන්නේ කරලා බලන්න. අපි කියන්නේ අපි ක්‍රමයේ කියනවා ප්‍රතිපදාව කියනවා අපි ඵල ගැන කතා කරන්න යන්නේ අපිට ඵල ගැන කතාවක් නැහැ වැඩක් නැහැ ඒක. අපිට ඒක ඔබ යම්කිසි මිදීමකට ලක් වෙනකොට ඔබේ මිදීමමයි දියුණු. ඒමයි විය යුත්තේ. ඒ වෙනුවෙන් තමයි අපි මේ කතා කරන්නේ. ඒ මහා දියුණුව මුළු සමාජයේම දියුණුවක්. මේ ආධ්‍යාත්මිකව තමන්ට පුළුවන් නම් මේ ශාසනය කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. මේවා ගොඩාක් ඉතින් හැමදේම කියන්න තියෙන හැමදේම සමාජයේ තියෙන කනපිට. ශාසනය තමන්ගේ හිතේ සකස් වෙන්නේ. තිරියන් ලෝකේ, මනුස්ස ලෝකේ ඔය කියන හැම ලෝකයක්ම සලායතන ලෝකෝ කියන තැනින් එන්නේ. ඒ කියන්නේ තමන්ගේම ආයතන වලටයි පහළ වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේම සිතේ තමයි සංකාර තමයි සියල්ලම. බාහිරින් හොයන්න එපා කිසිම දෙයක් බාහිර නැහැ. මනුස්ස ලෝකේවත් තිරියන් ලෝකේවත් සමහර බල්ලා ඉන්නේ ඔබේ ළඟ. ඔබ ඉන්නේ මනුස්ස ලෝකේ. බල්ලා ඉන්නේ තිරියන් ලෝකේ. එතකොට බල්ලාගේ තිරියන් ලෝකේ තිබුණේ බල්ලාගේ හිතේ. මනුස්සයාගේ මනුස්ස ලෝකේ තිබුණේ මනුස්සයාගේ හිතේ. එතකොට මේ තිරියන් ලෝකෙත් තියෙන හිතේ නම් මනුස්ස ලෝකෙත් තියෙන හිතේ නම් දිව්‍ය ලෝකෙත් තියෙන හිතේ. ඔය කියන හැම ලෝකයක්ම සිතේ. සිතෙන් පිට මුකුත් හොයන්න එපා. නැත්ති මේ කිසිමක් හම්බ වෙන්නේ නැහැ. මේක මනෝ පුබ්බංගම ධම්මා වගේම චිත්තේන නියති ලෝකයේ කිව්වා වගේම සිත තුලින් දකින්න සියල්ලම සංඛාර ලෝකයක්. ඉතින් ඔක දැන් බාහිරින් හදාගෙන කතා ලියාගෙන කතන්දර ලියාගෙන චිත්‍රපොත් අඳගෙන ත්‍රිමාණේව හදාගෙන ඕකෙන් වෙන්නේ මුළු සමාජෙම රැවටෙන එක. සත්‍ය ධර්මයේ යට යන එක. සත්‍ය ධර්මයේ එළියට ගන්න සත්‍ය මේ සත්‍ය ඇවිල්ලා ප්‍රායෝගිකයි. සත්‍ය ඇවිල්ලා මේ තමන්ට මේ අමුතු මේ තුම්බලා බැලුම් බෝලේ වගේ ඒක දෘෂ්ටියකට දාන එකක් නෙමෙයි. සත්‍ය ඇවිල්ලා නිර්මලයි වතුර වගේ. ඒකේ වර්ණයක් නැහැ, පාටක් නැහැ. ඒක බොහොම මේ පිරිසිදුයි. ඒකයි ශ්‍රී සද්ධර්මයේ හැමෝටම දේශනා කරන්න බෑ. මේක දුර්ලභයි කිව්වේ. ඒක ප්‍රසිද්ධ වෙන්නෙම ඔය යන්නෙම පෙරහැරවල වල සත්‍ය නෙමෙයි. සත්‍ය හරි නිර්මලයි. ඒක හරි නිර්මලයි ප්‍රායෝගිකයි ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන එකක්. සාන්දිටික අකාලික ඊපස්සිකෝපනයි ඒ ශ්‍රී සද්ධර්මයේ ඔබට අසන්න ලැබේවා තවත්. හැමෝටම තෙරුවන් සරණයි. හැමෝගෙම සිතෙන් මිදෙන මගට ඒ දුකෙන් මිදෙන මගට ඒ නිවන් දකින්න මගට මේ සියල්ලම උපකාර වෙනවා. හැමෝටම තෙරුවන් සරණයි. බැසිකව ඒකත් එක්ක ගැට ගැහෙනවා. ප්‍රපංච ප්‍රාමඤ්ඤණ ඔක්කොම ඒකත් එක්ක. උපාදාන වෙලා ඒකත් එක්ක යන්නේ. නමුත් මේ කතාව ප්‍රායෝගික පැත්තේදී ඔච්චර වචන නැහැ. ඔච්චර වචන කතා කරන්න ඕනේ නැහැ. ප්‍රායෝගික පැත්තේදී ඔබට දැන් ආනාපාන සතියේ අපි පොඩ්ඩක් තියලා අපි ආවොතින් එහෙම මේ දැන් සාමාන්‍ය කෙනෙකුට දැන් අපිට ධර්මයේ දැනගත්තේ නැත්නම් අපිට බෑනේ නිවන් දකින්න. ධර්මයේ දර්ශනය කියන්නේ අපි දැනගන්න ඕන බුදුන් වහන්සේ එලි කරන දර්ශනය තමයි මේ රූපේ ඇත්ත නෙමෙයි කියන එක. ඒ කියන්නේ බාහිර අපිට මේ පේන ඇහෙන දැනෙන එකක්වත් සත්‍යක් නෙමෙයි. ඒකෙන් මිදෙන්න ඕනේ. ඒකයි දැන් සතර සතිපට්ඨානේ පටන් ගන්නෙම විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන කියලා. ඒතර විනය්‍ය ලෝකේ කියන්නේ බාහිර ලෝකේ මිදෙන්න ඕනේ විනය්‍ය ලෝකේ. ඒ මිදෙන විදිහට ධර්මයේ දකින්න ඕනේ. කායේ කායනුපස්සී විහරණයක් යන්න ඕනේ. මිදෙන්න ඕනේ. රූපෙන් මිදෙන්න ඕනේ. මේ ශබ්ද වර්ණ ගන්ධ කියන්නේ ඒක තමයි කායේ කායනුපස්සී කියන්නේ මේ රූපේ. කාය කියන්නේ රූපේ. රූපෙන් මිදෙන්න ඕනේ. මේ හොඳටම මේ ධර්මයේ හොඳට පිරිසිදුවට අපි මේ පැහැදිලි කරන්නේ. මේක කිසිම තනක් නැහැ වැරදි කියන්නේ.
ඕන තැනක ඕන මොහොතක අපි ඒක පැහැදිලි කරන්න ලෑස්ති. මේ ධර්මයේ ප්‍රායෝගික පැත්තෙන් පෙන්වන්නේ. ඒක අවබෝධයක් තුළින් කියන්න පුළුවන්. ඒ ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව ඔය පොත් බලලා කාටවත් මේක පැහැදිලි කරන්න බෑ. ඒක අපි දන්නවා කොහේ හරි ඉර වෙනවා කියලා. ප්‍රත්‍යක්ෂ වෙන්නම ඕනේ මේ ධර්මයේ. ඒ